ඉල්ලා සිටින සෑම කෙනෙක්ගෙන් තාම ගෞරවයෙන් යුතුව නැගී සිටින්න කියලා. Hallelujah. Amen. Hallelujah. Hallelujah. සුද්ධාත්මයන් වහන්සේ අද දවසේ අපි සමග සිටිනවා. ළඟ ඉන්න කෙනාට කියන්න සහෝදරයා දවසේ සුද්ධාත්මයන් වහන්සේ මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නවා කියලා. ආමෙන්. ඔබ ඇදහිල්ල ප්‍රකාශ කරන්නේ. ආමෙන්. හalleluya. හalleluya. අපි ප්‍රශංසා කරන්න යනවා. අපි ස්තුති කරන්න යනවා. අද දවසේ ස්වාමීන් වහන්සේ පුදුම දේ මහත්ය අපව අතරේ කරන්න යනවා. හalleluya. ආමෙන්. හalleluya. ඔබ හිතුනොත් ස්වාමීන් වහන්සේ ඔබ තුලින් ක්‍රියා කරන්න යනවා. හalleluya. Amen. Amen. Swami Mahansaya dohne be hadawata. Hallelujah. Hondai අපි ආයතන කරමු මේ වෙලාවට අපි අපේ දේවගේ වාර කරලා මම ඊටම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මා සමග ඉන්න. ස්වාමීන් වහන්සේ ස්තුතියි මේ වෙලාවට නිසා අද දවසේ වහන්සේ අපි සමග සිටින නිසා ස්තුති කරනවා. පියාණනි අද දවසේදී අපි දන්නේ අපි හිස් වෙනවා ස්වාමීන් වහන්සේ කැමති ආකාරයි. අද දවසේදී ඔබ වහන්සේ අපිව පාවිච්චි කරන්න කියලා ඉල්ලා සිටිනවා. Swami setiap kami dapat pintu, orang sosok nak pintu, apa hadapat pasti pilih kerana. Habis itu di perasaan saat terkota, biasa macam suara kita bisa mengikat itu ini Swami. Orang saya tahu sih balawat deh, mahal dia apa tu kerana dia sesuatu kerana. Orang saya percivite, niklat tiba na ugina, sudah ugina, ada sih di orang saya ulang dia sesuatu kerana. Hallelujah. Orang masih bapa riba bapa, orang ini bapa raba shima mama. Oh Swami වහන්සේ දවසේ මුළුම දේ කරන්න අපිට සුදුසු කරනවා. දැනුම වහන්සේ ලෑස්ති. අපි ලෑස්ති ස්වාමී. වහන්සේ අපේ ජීවිත වහන්සේ වෙනස් කරමින් වහන්සේගේ කැමැත්ත අපේ ජීවිත මත කරන්න කියලා ඉල්ලා සිටිනවා. හalleluya. හalleluya. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා. ආමෙන්. හalleluya. හalleluya. අපි ටික වෙලාවක් අපි ස්වාමීන් වහන්සේ ස්තුති ප්‍රශංසා කරන්න යනවා. මම ඉල්ලා සිටිනවා අපි හැමෝම අපි දැන් කියලා ඔසවලා අපි ස්වාමීන් වහන්සේ ස්තුති කරමු. උන්වහන්සේගේ ක්‍රියාව අද දවසේ ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්න වලා කියනවා. උන්වහන්සේගේ බලවත්ේ ඒ පුදුම දේ මහත්ය අද දවසේ ස්වාමීන් වහන්සේ කරන්න වලා කියනවා. හalleluya. 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 ඕ ස්වාමීනි අපි ලෑස්ති. වහන්සේගේ ආරම්භයෙන් අපි පුරවන්න. ඕ රම ශීබා බලිබා බම ඕරි නිබා
සුද්ධාත්මයන් වහන්සේ අප මැද වැඩ වාසය කරනවා. උන්වහන්සේ එදා අද හෙට නොවෙනස් වෙනා වූ තැන වහන්සේ. උන්වහන්සේ ඔබෙන් ඈත් වෙන්නේ නැති තැන වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ අප සමග සිටිනවා. අපි තව ටික වෙලාවක් ස්වාමීන් වහන්සේ ස්තුති කරමු. ඔබ විමුක්ත වෙනවා නම් ඒ මහත්ය දකින්නවා. මහත්ය වෙන්නේ අපේ දවසේදී. හalleluya. Haleluya. අපි ස්තුති කරමු. Haleluya. Ora bashama marika. Ori baba baba rikashe. Ori mashe. Ori baba rikashe mama mare. Ori baba baba baba. Unase priya mate priya. Unase bhaya mate priya. Ori mama shama mama. Oh, nangava mate priya. Nangava mate priya. Haleluya. 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 Nudiveva Swami, Mate Namane Kaunuveva, Ora Vashama, Ori Mama Re, Ori Mama Re, Ori Baba Re, Ora Hallelujah, Nudiveva, Nudiveva, Nudiveva Swami, Ora Mahanuala Pintuva, Swami Vivasaganda, Hallelujah, Hallelujah, Nudiveva, Hallelujah, Hallelujah.
Haleluya. Baik. Tawakaalakin අපි ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න යනවා. ඒ තමයි ස්වාමීන් වහන්සේ ඔබට දුන්නා වූ වටිනා කියන උදීමනා විශේෂයෙන්ම සම්මාදා දසෙන් කොටස් ප්‍රේමී දීමනා ඔබ අතට රැගෙන ඉතාමත් ගෞරවයෙන් යුතුව එදිස්කින් කියලා මුල් දැසින්
වහන්සේගේ දේව වචනය වහන්සේ බාර කරනවා. ඒ වහන්සේගේ දරුවා වහන්සේ ආලේප කළ දෙන ස්තුති. එදා මෝසෙස්ට වහන්සේ වචනය දුන්නා වගේ. අදවසේ වහන්සේ ඔහුගේ තුල් මත ඒ වහන්සේගේ වචනය බලවත් වචනය වහන්සේ කියන්න යන නිසා ස්තුතියි. හාලෙලූයා. ඒක ස්වාමී දිනුවක් කරුණා වඩා බලවත් කියනවා. අපේ එක මිදුළු ස්වාමීන් වහන්සේ වෙනමන කර්මවල වහන්සේ ඒක කාවදින් යනවා ස්වාමීනි. ඒ නිසා ස්තුති කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් වචන අසන්න විතරක් නෙවෙයි. ඊටමත් ගෞරවයෙන් යුතුව ඒ අපේ හදවතට පිළිගන්න හැකියාව දෙන ස්වාමීනි. සියල්ල වාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. Oh,
දැන් මේ උදැසන ඔබ කාගේද? දෙවියන් වහන්සේගේ. ආමෙන්. අපි හොඳ ගීතිකාව ගායනා කරානේ. මගේ ජීවිතය ඔබට බාරයි. ආමෙන්. හොඳයි. ඔබ සියලුම දෙනා දෙවියන් වහන්සේගේ දරුවෝ අපි සියලුම දෙනා මසුන් ගමු. අවනාසයේ වචනය තුළ අපි බලමු අපි කවුරුද වෙන්නේ කියලා. අපි හැමෝම අපේ ජීවිතය ස්වාමීන් වහන්සේට බාර කරා. අද මේ ගීතිකාව අපේ নমස්කාරයෙන් පස්සේ ගත්තේ අපි নমස්කාර වෙලාවක් ඔබට ආරාධනා කරේ නෑ. නමුත් අපි ගීතිකාවක ඔබ ඔටම নমස්කාරකාරයට ගියා. මොකද කිව්වේ නෑ කාටවත් අදොස්සන්න කියලා. මොකද ගීතිකාව විතරයි කිව්වේ. ඇයි? අපි අපේ ජීවිතය දෙවියන් වහන්සේට බාර කරා. ඒවගේම අපි හොඳ নমස්කාරකාරයකට ඇතුළු වුණා. මේ උදැසන මේ කියපු ගීතිකාවත් එක්ක මම කතා කරන්න කැමතියි ඔබට. අපේ ජීවිතේ අපි දෙවියන් වහන්සේට බාර කරා. එතකොට අපි මේ ගීතිකාව තුලින් කිව්වේ මොනවද? අපේ ජීවිතේ අපි දෙවියන් වහන්සේට බාර. අපේ වැටෙන තෙස් ගහක් පාසා අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් යටහත් පහත් උන්වහන්සේට කැපවෙනවා. රත්තරන් වගේ පොඩි වෙන්න කොහොමද රත්තරන් පොඩි වෙන්නේ? අපි දන්න හැමදාම කතා කරන වැඩක් කළා. රත්තරන් උණු වෙලා උණුම වෙන එකේ උපරිම වුණාම තමයි රත්තරන් එළියට එන්නේ. ඒ තත්ත්වයට යන්න අපි කැමතියි කියලා අපි දෙවියන් වහන්සේට බාර වුණා. ආමෙන්. හොඳයි බලමු 1 කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 19 හා 20 පද. 1 කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 19 හා 20 පද. නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව බව නොදනින්ද? නුඹලා නුඹලාටම අයිති නැත. මක්නිසාද නුඹලා මිලේට ගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරකල්ලා. ආමෙන්. දැන් මේ ශුද්ධ ලියවිල්ල ලිව්වේ මොකද කාලේ? මේ වචනේ කියන්නේ කොහොමද අපේ වයසට ලොකුවට විස්තර කරන්න නැතුව කෙටියෙන් කියන්නේ. දැන් මේක ලිව්වේ අපේ වයසට වඩා වැඩි කාලයක. අවුරුදු 19කට කලින්. එතකොට ඒ කාලේ උන්වහන්සේ වචනේ කියනවා නොවත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුළ ඇත්තා වූ ශුද්ධාත්මයන් වහන්සේගේ මාර්ගව නොදන්නවුද? නුඹලා නුඹලාටම අයිති නැත. එතකොට අපි දැන් ගීතිකාව මොනවද කිව්වේ? මගේ ජීවිතේ ඔබට බාරයි. දැන් මෙතන මොනවද කියන්නේ? නුඹලා නුඹලාටම අයිති නැත. අද අපි ජීවිතේ බාර කරත් නැතත් අපිට අයිති නැහැ. ආමෙන්. උන්වහන්සේ අවුරුදු ගානකට කලින් කියලා තියෙනවා අපිට අයිති නැහැ. අපි ගීතිකාවට කරපු අපේ ජීවිතේ ඔබ වහන්සේට බාරයි. එතකොට අපි දෙවියන් වහන්සේට බාර වෙන්න ගොඩක් කැමතිද නැද්ද? කැමති. බට දෙවියන් වහන්සේට අපි බාර වෙනවා කියන්නේ මොකක්ද? අපි දෙවියන් වහන්සේට බාර වෙනවා කියන්නේ යම් කිසි සම්ප්‍රදායයකට අපේ ජීවිතය පැමිණෙනවා. මෙතන ඉන්න අපි හැමෝම ගැලවෙන්න ලැබු කිතුනෝ අපි දෙවියන් වහන්සේට බාර වෙනවා කියන්නේ අපේ ජීවිතය උන්වහන්සේ තුල යම් කිසි සම්ප්‍රදායයකට පැමිණෙනවා. එතකොට එහෙම ආපුවම අපි දෙවියන් වහන්සේ අපේ ජීවිතය බාර කරනවා කිව්වොත් අපි එතනින් එහාට අපි උන්වහන්සේ කියන හැම දෙයකටම ඔව් කියන්න සිද්ධ වෙනවා. ආමෙන්. අපේ දෙවියන් වහන්සේට අපේ ජීවිතේ මුළුමනින්ම බාර කරනවා කියන්නේ අපිට උන්වහන්සේ කියන හැම දෙයකටම ඔව් කියන්න සිද්ධ වෙනවා. ආමෙන්. ඔව් කියනවා කියන එකේ තේරුම මොකක්ද? අවලොත් උන්වහන්සේ කියන පුතේ අරයට යන්න හරි මම ඔව් ස්වාමීනි මම යන්න කැමතියි. මේක කරන්න එපා. ඔව් මම කරන්නේ නැහැ. මේ මගේ අනපනත් ආරක්ෂා කරන්න ටිකක් නෑ ඔක්කොම ආරක්ෂා කරන්න. ඒකට ඔව්. අපි උන්වහන්සේට බාර වෙනවා කියන්නේ අපි හැම දෙයකටම ඔව් කියන්න සිද්ධ වෙනවා. ඒ තන අපි අකමැති වුණත් අපිට ඔව් කියන්න සිද්ධ වෙනවා. ඇයි? අපි මුළුමනින්ම උන්වහන්සේට බාරයි. අපි දැන් කිව්වා නේද? වැටෙන කෙස් ගසක් පාසා ඔබට රිසිදේ ආමෙන්. කෙස් ගහ වැටුණාට රිදෙන්නේ නැහැ. නමුත් අනිත් දේවල් වෙද්දී රිදෙන්න යනවා. ඒ ඔව් ස්වාමීනි කියන්න අපිට සිද්ධ වෙනවා.
ආමෙන්. කී දෙනෙක් එකගද? ඔව් ස්වාමිනී. ආමෙන්. right. එතනින් එහාට උන්වහන්සේ සමග අපිට එකඟව හැම දෙයක්ම කරන්න සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා අපි ගෙදර හිටියා රැකියාව කරමින් සිටියා. සමහරක් වෙලාවට අපිට එනවානේ අපේ හොඳම යාළුවා වෙන්න පුළුවන්. අවුරුදු ගාණක් ඉඳන් අපිත් එක්ක හිටපු අපේ සහෝදරයා වෙන්න පුළුවන්. අපේ දෙමව්පියෝ වෙන්න පුළුවන්. හැබැයි අපිට කියන හැම දෙයකටම එකඟ වෙන්න පුළුවන්ද බැද්ද? බෑ. හැම දෙයකටම අපිට එකඟ වෙන්න බෑනේ. අපි කැමති අකමැති දේවල් තියෙනවා. අපිට හොඳයි කියලා පේන දේවල් තියෙනවා. අපි ආස දේවල් තියෙනවා. ඒවට තමයි අපි එකඟ වෙන්නේ. අපි එකට උපන්න නියුණු දෙන්නෙක් වෙන්න පුළුවන්. නමුත් එක්කෙනෙක් තව කෙනෙකුට කැමති වෙන්න පුළුවන්. ඒ කෙනාට අනිත් කෙනා අකමැති වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේත් එක්ක බාර වෙනවා කියන දේ තේරුම හැම දෙයකටම උන්වහන්සේ තුල අපි එකඟ වෙන්න අවශ්‍ය වෙනවා. ආමෙන්. උන්වහන්සේ කියන දේ කොයි දේ වුණත් ඒ දේට අපි එකඟ වෙන්න අවශ්‍යයි. අපි භක්ෂුතෝ ලියවිල්ල තුල බැලුවොත් ආබ්‍රහම්ගේ ජීවිතයේ ආබ්‍රහම් හිටියද හොඳයිද නරකයිද? මුලද? හොඳයි. ඔය දෙවනාසේ කියනවා ඔබගේ මවත් පියාත් ඒ සියලුම දේ අතහැරලා මම කියන මම පෙන්වන දේශයට යන්න. ආමෙන්. ආබ්‍රහම් එකඟ වෙනවද නැද්ද? ආබ්‍රහම් එකඟ වෙනවා. ආබ්‍රහම් අහන්න ගියායි නෑ ස්වාමීනි මං ඉන්න තැන හොඳයි ඉන්නේ මේ තැන ඉඳන් ඔබට ආශිර්වාද කරන්න බැරිද කියලා. ඇයි දෙවනාසේ එක දිනක් ආශිර්වාද කරන්න බැරිද? නෑ පුළුවන්. නමුත් දෙවනාසේගේ දර්ශනය වෙනස්. උන්වහන්සේ අලුත් දෙයක් ආරම්භ කරන්නේ. උන්වහන්සේ පෙන්වන තැනට යන්න ඕසා එකඟයි කියන තැනට අපි හැමෝටම එන්න සිද්ධ වෙනවා. ඒකයි අපේ ජීවිතය දෙවනාසේට බාර කරනවා කියන්නේ. මේ දේ අපිට අමාරු වෙන්න පුළුවන්. ඒ දේ ලොකු රිස්ක් එකක්. එහෙම නැත්නම් අවදානමක් තියනවා වෙන්න පුළුවන්. නමුත් ඒකට ඔව් මම එකඟයි කියලා තීරණයට අපි හැමෝටම එන්න අවශ්‍ය තිබෙනවා. අපි දෙවියන් වහන්සේට බාර වෙන ජීවිතයක් ගත කරන්න යනවා නම්. හොඳයි එකම පොඩ්ඩක් බලමු. උන්වහන්සේගේ වචනේ එළදෙන පොතේ 2 4 සහ 5 පද. එළදෙන 2 4 සහ 5 පද. නමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරියේ යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. එබැවින් නුඹ වැඩි සිටින්නේ කොතනින්ද සිහි කොට පශ්චාත්තාපව පළමු ක්‍රියාවන් කරපන්න. නැත්නම් මම නුඹ ළඟට ඇවිත් නුඹ පශ්චාත්තාප නොවෙනවා නම් නුඹේ පහන් නුඹ ස්වකීය ස්ථානයේ අහක් කරන්නෙමි. ආමෙන්. නුඹේ පළමු ප්‍රේමය අත්හැරියේ යන කාරණය නුඹට විරුද්ධව මට තිබෙනවා ඇත. ඔබට විරුද්ධව මට නෙවෙයි නමුත් දෙවියන් වහන්සේට ඔබට උන්වහන්සේට එක්ක තිබුණු පරණ ප්‍රේමය අත්හැරියේ කියන කාරණය අපිට තියෙනවා කියලා උන්වහන්සේ කියනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ඥාන ළමයෙක් පිරිමි ළමයෙක් යාළුවාම ගොඩක් අය යාළුවලා ඇතිනේ. යාළුවා කොහොමද මොනදී? දැන් මුලින්ම ඥාන ළමයා නේද පිරිමි ළමයා යාළුවනේ තමයි. ආමෙන්. දාපු කට්ටිය නෑ. උනේ කොහොමද? අපේ කාලේ නෑ කියලා මම නම් ගිහලා අහන්නේ ඥාන ළමයාගේ. එතකොට කොහොමද කියන්නේ ඥාන ළමයාගේ මුලින්ම ඇහුවම ඥාන ළමයා කැමති කරගන්න නම් අපි කොයි ආකාරයෙන්ද ඉන්නේ? වැඩි දෙයක් ඉන්නේ ඔක්කොම ගොඩක් අය ඥාන කට්ටිය. ඔබගේ ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් ඔබගේ කොහොමද කියන්නේ? ප්‍රේමවන්තයා. එයා කොයි ආකාරයෙන්ද මුලදී හැසිරුනේ? ඔබ කියන හැම දෙයකටම බෑ. කිව්වද? ඔව් කිව්වා. ආමෙන්. ඔව් කිව්වා. ඇයි? අපි ආදරේ එයාට. එයාට තියෙන ආදරය නිසා, එයාව අපිට තියාගන්න අවශ්‍ය නිසා අපි කියන හැම දෙයකටම ඔව් කියනවා. ආමෙන්. රවුල වවන්න ගමම හා මම වවන්න එකඟ වෙනවා. රවුල කපන්න ගමම හා මම කපන්න එකඟ වෙනවා. ආමෙන්. ඇයි? අරයා කැමති විදිහට තමයි ඉන්න යන්නේ. ආමෙන්. ඒක කියන්නේ ගොඩක් අය hina යනවානේ. ඇයි? ආදරයට අපි ගොඩක් දේවල් කරනවා. ඒ කියන දේ අපි එකඟ වෙනවා. ඔව් කියලා කියනවා. ඇයි? අපි යාට ගොඩක් ආදරේ. එයාට අපි බාර වෙලා ඉන්නේ. එයාත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. එයාට අවශ්‍ය, එයාට ප්‍රියමනාප විදිහට තමයි අපි ජීවත් වෙන්න යන්නේ. ආමෙන්. කොහොම යනකොට දැන් දෙවියන් වහන්සේත් එක්ක
අපි ගොඩක් තරහයි. ආමෙන්. ආදරේ. ඒ නිසා අපි උන්වහන්සේ කැමති කියන විදිහට අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඔයත් එක්කම පොඩ්ඩක් ඉස්සරහට යමු. අපි එමු පළමු ප්‍රේම අධ්‍යයනය කියන කතාවට පස්සේ. ඒක ගැන ප්‍රථමයෙන්. ඒ වගේම අපි දෙවියන් වහන්සේට ආදරය නිසා අපි මොනවද කරන්නේ උන්වහන්සේට තව? අපි ඔව් කියනවා එකඟ වෙනවා. ඊට අමතරව අපි උන්වහන්සේට මොනවද කරන්න කැමති? සේවය කරන්න කැමතිද නැද්ද? ආමෙන්. අපි උන්වහන්සේට ආදරය නිසා උන්වහන්සේ කියන හැම දෙයකටම ඔව් කියලා. යම් උන්වහන්සේ කියන දේ එකඟ වෙනවා. උන්වහන්සේට අපි සේවය කරන්න කැමතියි. අපි රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය බලමු. රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. එබැවින් සහෝදරයනි නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි. එය නුඹලාගේ ආත්මික සේවය වේ. නුඹලාගේ ශරීරයේ ජීවමාන ශුද්ධ වූ දෙවියන් වහන්සේට පිළිගත හැකි වූ යාගයක් ලෙස ඔප්පු කරන විදිහට. ඒක තමයි අපේ ආත්මික සේවය වෙන්න යන්නේ. අපේ ජීවිතය අපිට අයිති නැහැ. අපේ ජීවිතය අපි ජීවත් වන දේ තුළ අපි උන්වහන්සේට පිළිගත වූ හැකි යාගයක් විදිහට අපේ ජීවිතය ඔප්පු කරමින් කැප කරලා ජීවත් වෙන එක තමයි උන්වහන්සේට කරන ලබන පළවෙනි ආත්මික සේවය වන්නේ. ආමෙන්. අපිට මේක කරන්න බැරි නම් අපි මොන සේවය උන්වහන්සේ තුළ කරත් තේරුමක් වෙන්නේ නැහැ සහෝදර සහෝදරියනි. අපේ ජීවිතේ උන්වහන්සේට පිළිගත හැකි වූ යාගයක් විදිහට තිබීම අත්‍යවශ්‍යව තිබෙනවා. ඒකයි පළවෙනි දේ. පළවෙනි එක නැතුව පස්වෙනි හයවෙනි ඒවා ගියාට වැඩක් කරන්නේ නැහැ. ඒකට යන්න උත්සාහ කරාට වැඩක් වෙන්නේ නැහැ. මන්ද දෙවියන් වහන්සේ ඉදිරියේ පළවෙනි දේ අත්‍යවශ්‍යව තිබෙනවා. අපේ ජීවිතය උන්වහන්සේට පිළිගත හැකි වූ යාගයක් විදිහට තිබීම අත්‍යවශ්‍යව තිබෙනවා. මේ උදාසන අපේ ජීවිතේ මොන ආකාරයකද තියෙන්නේ? උන්වහන්සේට පිළිගත හැකි යාගයක් විදිහට තිබෙනවා. මම දන්නවා ඔබ නමස්කාර තාම හොඳ කාලයකට අතුරු වුණා. ඔබගේ නමස්කාර දානanse බාර ගන්න ලැබුණා. අපේ ජීවිත ජීවිතේ කොයි ආකාරයකද? අපි ජීවත් වෙන ආකාරය තුළ උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ නිරන්තරයෙන් අපි බාර ගන්නා වූ යාගයක් විදිහට තිබෙනවද නැහැ? ඒක තාමත් වැදගත් තිබෙනවා. ඒකම චුට්ටක් බලමු රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 2 සිට 6 දක්වා. රෝම 6 2 ඉඳන් 6 දක්වා. පාපයට මනාව අපි තවත් එහි කෙසේ ජීවත් වමුද? නොහොත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළට බෞතිස්ම ලැබූ බව නුඹලා නොදැන සිටිනමුද? එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරුණ කොටගෙන මලවුන්ගේ නැගිටවනු ලැබුවාසේම අපේ ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස මරණය තුළට බෞතිස්මය කරුණ කොටගෙන උන්වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමු. මක්නිසාද උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධ වී සිටිමු නම් උන්වහන්සේගේ නැගිටීමේ සමානත්වයෙන් සම්බන්ධ වන්නෙමු. මින්මතු අපි පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරය නැතිවන පිණිස අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමග කුරුසියෙහි ඇනගසන ලද බව දනිමු. ආමෙන්. ඔබ කී දෙනෙක් බෞද්ධිස්ම ලබලා තිබෙනවද? ආමෙන්. ගොඩක් අය බෞද්ධිස්ම ලබලා තියෙනවා. එතකොට ඔබ බෞද්ධිස්ම ලැබීමේ තේරුම මොකක්ද? රෝම 6:2 කියනවා පාපයට මලා වූ අපි එහි කෙසේ ජීවත් වෙමුද? පාපයෙන් මැරීම තමයි කියන්නේ බෞද්ධිස්මය කියලා. පාපිෂ්ඨ මනුෂ්‍යයා මරලා වලලලා
සමුචියමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක අපේ අලුත් ජීවිතයකට ඇතුල් වුණා කියන එක තමයි බෞද්ධස්මයේ තේරුම කතා කරන්නේ. අර මෙතන අහනවා පාපයට මනාව පාපයත් එක්ක මැරුණු අපි තවත් කොහොමද පාපයත් එක්ක ජීවත් වෙන්නේ? පාපය මැරිලා ගුමදාන කරලා අවසానයි. අපේ මැරිච්ච කෙනෙක් අපිත් එක්ක ආයෙ ජීවත් වෙනවද? නෑ. එයා මැරලා වලලා ඉවරයි. ඒ පාපයත් එක්ක මම මේක උදාහරණයක් ගත්තා. පාපයත් එක්ක එතකොට මැරිච්ච මනුස්සයා නැවත ජීවත් වෙන්න බෑ. මොකද පාපිෂ්ඨ මනුෂ්‍යව අපි මරලා අවසానයි. ඒව නැත්නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල උන්වහන්සේගේ කුරුසපත් වීම ඒ සෑම දේ තුල මරණය පාපිෂ්ඨ මනුෂ්‍යව අපි මරලා වලලා අවසానයි. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරලා නැගිටලා ජීවත් වුණේ කොහොමද? උන්වහන්සේ ජයග්‍රහී ජීවිතයක් ගත කරා. ආමෙන්. අපේ පාපේ උන්වහන්සේ කරමතරලා ඒ පාපයත් එක්ක මැරිලා ඒ පාපිච්ච මනුෂ්‍යව වලලා දාලා ඒ මනුෂ්‍යව නැති කරලා උන්වහන්සේ මහිමාන්විත ශරීරයෙන් මේ පාපයක් පිළිටිකමක් නැති මනුෂ්‍යෙක් විදිහට ජීවත් වෙන හැටි අපිට කියලා පෙන්නලා දුන්නා. ඔය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අපේ පාපිෂ්ඨ මනුෂ්‍යව මැරුවේ නැත්නම් අපිට කිසිදු සම්බන්ධතාවයක් නැහැ උන්වහන්සේගේ නැවත නැගීම. උන්වහන්සේ අපිට පෙන්වන්නේ නැහැ. දැන් මෙතන පස්වෙනි පදයේ කියනවා මක්නිසාද උන්වහන්සේගේ මරණය සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධ වී සිටිමු නම් උන්වහන්සේගේ නැගීමේ සම්බන්ධයෙන් සමානත්වයෙන් සම්බන්ධ වන්නේ. පරණ මනුෂ්‍ය මරුවත් විතරයි උන්වහන්සේගේ ජයග්‍රහී නැවත නැගීමේ අලුත් ජීවිතයකට අපිට අතුල්ලන්න පුළුවන්. එහෙම නොවුනොත් අර කවුද ගොඩක් කාට කියනවා සාමාන්‍ය බෞද්ධ ස්මෝනාව වෙන්නේ කොහමද? වේලිලා හිටපු පෞකාරයෙක්ව දැම්මා වතුරට. එතකොට වතුරෙන් නැගිටින්නේ කවුද? දෙවිච්ච පෞකාරයෙක්. ආමෙන්. තා පොඩ්ඩක් ගඳ ගන්නවා. ඒක දෙවිලානේ තියෙන්නේ. වේලිලා නැහැ. මොකද වෙන්නේ? මේ ජීවිතය අපි ගත කරොත් අර පාපයත් එක්කම තමයි අපි ජීවත් වෙන්න යන්නේ. අපට උන්වහන්සේට වාර වෙනකොට අපිට මේ දේවල් කරන්න බෑ. අපි තුල නැවත උපන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා ඒ බලය ඒ ආධිපත්‍ය අපිට තිබෙන්න අවශ්‍යයි. ඒ ජීවිතේ අපි ජීවත් වෙන්න අවශ්‍යයි. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බැලුවේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කොයි ආකාරයකද කරන්න කියන දේ විතරයි. ඉතින් අපිට හයවෙනි පදේ අපි හැමෝටම වැදගත් පදයක්. මින්මතු අපි පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරය නැතිවන පිණිස අපේ පරම මනුෂ්‍ය උන්වහන්සේ සමග කුරුසයේ යනසන බව අපි දකිනවාද? මේ අනුව ජීවත් වෙනවාද? තවත් පාපේ චුට්ටක් තියාගෙන අපි ජීවත් වෙන්න හැකියාව තියනවද නැද්ද? ආමෙන්. තවත් අපිට හැකියාවක් නැහැ. තවත් පරම මනුෂ්‍යගේ ගතිගුණ ඒ ලක්ෂණ ඒ චරිතය අපි ගාව තියෙන විදිහ නැහැ. අපි සම්පූර්ණයෙන් අලුත් මිනිස්සෙක්. ආමෙන්. ස්වාමීන් වහන්සේ තුළ අපිට අලුත් දෙයක් කළ යුතු තිබෙනවා. හොඳයි මේ දර්ශන මම ඔයාලට පොඩි දෙයක් කියනවා. මේක හරියට උත්තර දෙන්න කෙනාට මේ දේ දෙන්න යනවා. දෙන්න යනකොට දෙන්න විදිය නැති මාත් ඉල්ලනවා. දැන් මොකද්ද කියන්නේ මෙතන? මේ කොච්චරද? 5000. මේක ඔබට ඕනේද? මේක මම දෙනාට ඔබ කී දෙනෙක් කැමතිද? ආමෙන්. හැමෝටම කලේ වයිෆ් කැමතියි. මේ 5000 ඔබට දෙනවා නම් ඔබට මොනවාද කරන්න තියෙන්නේ 5000? උත්තර දෙක තුනක්. මේ 5000 ඔබට ගන්න තියෙන්නේ මොනවාද? 5000 දැක්කම දැන් මේක එකපාරට ඔබට දෙනවා කිව්වොත් ඔබට මොනවාද මතක් වෙන්නේ? මට මේක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් කියලා. මොනවාද මතක් වෙන්නේ? ගොම ගන්න පුළුවන්. හරි. තමයි? සාරයක් ගන්න පුළුවන්. තව තමයි සාරයක් ගන්න පුළුවන් නේ. 5000 ගමනාව මතක් වෙන්නේ? ආමෙන්. 10% දෙනවා දක්වනවා. ඉතුරු ටික කරන්න දේ පස්සේ ආන්න ගන්න. ගමනා දෙන්නේ. ඈ? අවශ්‍ය දේවල් ගන්නවා. මිලනවට කන්න කොටේ මතක් වෙන්නේ නැද්ද? ඈ? තව කට්ටිය කියන්න පුළුවන් අපිට පීසා හට් එක මතක් වුණා කියන්න පුළුවන්. තව කට්ටිය බර්ගර් එකක් මතක් වුණා කියන්න පුළුවන්. තව කට්ටිය කියන්න පුළුවන් ෂර්ට් එකක් මතක් වුණා කියලා. ඈ? දැන් බ්‍රයිඩ් එක ඉතින් ඉන්න වයිෆ් එක දැක කරන්න දෙන්න පුළුවන් කියලා.
ආමෙන්. දැන් මොනවද? ගොඩක් දේවල් මේ 5000 දැක්කම දෙනවා කිව්වොත් ඔබට මතක් වෙනවානේ. ආමෙන්. එතකොට මේ 5000 මම මෙහෙම පොඩ්ඩක් ඉරනවා. right. මම මේක ඔබට දෙනවා කියනවා. ඔබ කැමතිද මේක ගන්න? අයියෝ දුර. මේ වටනකම නැද්ද? ඈ? වටනකම නැහැ. එතකොට ඔබ කලින් 5000 ගන්න කැමති මේක ඉරලා දුන්නොත් භාගයට දුන්නම ගන්න කැමති නැහැ. දැන් ඔබට මොනවාරි මතක් වෙනවද මේක දුන්නා? ගවුමක් ගන්න මතක් වෙන්නේ කවුද? මතක් වෙනවද? ෂර්ට් එකක් ගන්න මතක් වෙනවද? ආන්ටි 10 කොටස් දෙක ඉන්න දැන් මතක් වෙනවද? දැන් මතක් වෙන්නේ නැහැ නේ. අර ප්‍රශ්න. right. ඔබට මම මේක මෙහෙම දෙන්න. ඔබට මෙහෙම දෙන්න. තවටිය වැඩි කරලා දෙන්න. ගන්නවද නැද්ද? මොනවද මතක් වෙන්නේ? ඔබට මොනවද මතක් වෙන්නේ මේකට? මුකුත් මතක් වෙන්නේ නැහැ කියලා තමයි මට හිතෙන්නේ. හරි. එහෙම තවත් මම මෙහෙම කරන්න. මෙහෙම දෙන්න. පොඩ්ඩක් යඩු. ආමෙන්. චුට්ටක් යඩු. මොනවද මතක් වෙන්නේ? ඈ? මතක් වෙන්නේ නැහැ මුකුත් නේ? සම්පූර්ණ නැහැ. වටිනාකම නැහැ. මුදල් මෙයාගේ නැහැ. නමුත් මේක සම්පූර්ණයෙන් තියෙනකොට වටිනාකම තියෙනවා. ආමෙන්. ඔබ තුල සම්පූර්ණම දෙවියන් වහන්සේට බාර වෙද්දී සම්පූර්ණ වටිනාකමක් තියෙනවා. ආමෙන්. සම්පූර්ණ වටිනාකමක් වෙන්න දෙවියන් වහන්සේටදී ඔබ සම්පූර්ණයෙන්ම උන්වහන්සේට බාර වෙන්න අවශ්‍ය වෙනවා. අපි භාගයට බාර වෙලා චුට්ටක් අඩුවෙන් බාර වෙලා දෙවියන් වහන්සේට වැඩක් කරන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ඔබට වටිනාකමක් තියෙන්න නම් ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට බාර දෙන්න යුතුයි. ඒක භාගයට අඩුවට පොඩ්ඩක් එහෙම වැඩක් නැහැ. ළඟින් ඉඳලා කියමුද? සිස්ටර් බ්‍රදර් ඔබ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට බාර වෙන්න කියලා. ආමෙන්. කොහොමද කමල් කවුරු කිව්වද? ඔබනේ ඉස්සරහට කියන්නේ. ආමෙන්. අපි සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට බාර වෙන්න අවශ්‍යයි. අපි ගැලවීම ලබපු අලුත මොහොත දෙවියන් වහන්සේට බාර වුණේ. බෞද්ධස්මනකට සම්පූර්ණයෙන්ම බාරගන්නද? ආමෙන්. එතකොට දැන් සම්පූර්ණ කිව්වම ඔබ හිතන්න එපා මේ අතේ ඇඟිල්ල පොඩ්ඩක් අඩු වුණාත් එහෙම කියලා කිව්වා කියලා නෑ. සම්පූර්ණ කියන ඔබ ජීවිතය මුළුමනින් මුළු ආත්මයම උන්වහන්සේට බාර දෙන්න අවශ්‍යයි. අපි හැමදේම උන්වහන්සේට බාර දෙනවා කියන එක තමයි සම්පූර්ණයෙන් කියන්නේ. චුට්ටක් අඩුවේ නෙවෙයි. මුළුමනින්ම අපි උන්වහන්සේට බාර වෙන්න අවශ්‍ය තිබෙනවා. 1 පේතෘස් පොතේ 4:19 වෙනි පදය. එබැවින් දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස දුක් විඳෝ යහපත කරමින් විශ්වාස නැවුම් කාලයන්ට තමුන්ගේ ආත්ම බාර දෙත්වා. එබැවින් දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස දුක් විඳින්නෝ යහපත කරමින්. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරමින් දුක් කැමැත්ත ලෙස දුක් විඳින්නෝ පමණයි. නැත්නම් අපි දන්නවා ඒ දවස්වල පරිසරවල හිටියා ඒගොල්ලෝ අර ගෝල්ඩ් රෙදි පුරෝගන වාසය කරලා විහිං දුක් විඳගෙන ගියාට දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දුක් විඳින්න වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දුක් විඳින්නේ අපේ මෞන් කාරණයට තමන්ගේ ජීවිතය වාර කරන්න අවශ්‍ය දෙයක්. උන්වහන්සේගේ කැමැත්ත කුමක්ද? ඒක උන්වහන්සේව මහිමපත් කිරීම තිබෙනවා. අපි කියමුද? හැම දිනෙකම අපි එකතු වෙලා කියමුද 1 පේතෘස් පොතේ 4:19 වෙනි පදය. එබැවින් දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස දුක් විඳින්නෝ යහපත කරමින් විශ්වාස නැවුම් කාර්යයන්ට තමුන්ගේ ආත්මය බාර දෙත්වා. ආමෙන්.
අපි සියලුම දෙනා අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව දුක් විඳිනවා. ඕනෙම දෙයකට උන්වහන්සේ කියන දේට ඔව් අපි එකඟයි. කියමින් අපේ ජීවිතය දෙවියන් වහන්සේට බාර කළ යුතු තිබෙනවා. හොඳයි මේකම අපි චුට්ටක් බලමු. 2 කොරින්ති පොතේ එළිදරව් පොතේ දෙවැනි පරිච්ඡේදය 4 සහ 5 පද අපි කලින් බලපු එක. එළිදරව් දෙකේ 4 සහ 5 පද. නමුත් නුඹේ පළමු ප්‍රේමය අත්හැරීමේ යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. එබැවින් නුඹ වැටි සිටින්නේ කොතැනින්ද සිහිකොට පශ්චාත්තාපව පළමු ක්‍රියාවන් කරපන්න. නැතහොත් මම නුඹ ළඟට ඇවිත් නුඹ පශ්චාත්තාප නොවෙනවා නම් නුඹේ පහන් රුක ස්වකීය ස්ථානයේ අහක් කරන්නේ. එතකොට උන්වහන්සේ කියලා නුඹේ පළමු ප්‍රේමය අත්හැරියේ යන කාරණේ ඔබට විරුද්ධව මට ඇත්තේ. ඒවට අපිට උන්වහන්සේට විරුද්ධ කාරණයක් තියෙන අපිට විරුද්ධව. මොනවද කියන්නේ? එතන කතා කරන්නේ පළමු ප්‍රේමය අත්හැරියයි කියන්නේ. අපි උන්වහන්සේට එක්ක ගැලවීම ලබද්දී අපි ඇති කරගත්තා වූ ප්‍රේමය කුමක්ද? උන්වහන්සේ කියන හැම දෙයකටම ස්වාමීනි මම මම කැමතියි ඔබ කියන ඕනම දෙයක් කරන්න. මගේ ජීවිතය මුළුමනින්ම උන්වහන්සේට කැප කරනවා කියලා කැප කරනවා. නමුත් පළමු ප්‍රේමය අද අත්හැරියයි කියන කාරණය අපිට විරුද්ධව උන්වහන්සේ ගාව තිබෙනවා. අපි කතා කරා තරුණයෙකු ත්‍යාගනා මුලදී අපි ඔක්කොම ඔව් හා කියලා කියනවා මම එකඟයි කියලා කියනවා. ධර්මාංශේ කරුණාකර මැරි කරලා ඔක්කොම කරලා විවාහ වෙලා අවුරුද්දක් දෙකක් යනකොට අපි හැම දෙයකටම ඔව් කියනවද නැද්ද? අර මුලින් කියපු ආකාරයට ඔව් කියලා ආදරෙන් කියනවද? මට බෑ කියලා කියනවද? කොයි ආකාරයකටද උත්තර දෙන්නේ? ඇහුන්නේ වගේ යනවද නැද්ද? ආමෙන්. දැන් කට්ටිය කියන්න බයයි වයිසලා වඩන එක කට්ටිය කොහොමද නැහැ. දැන් මොකද වෙන්නේ? අපි පොඩ්ඩක් යනකොට පොඩ්ඩ අරක අඩු වෙනවා. ආදරෙත් අඩු වෙනවාද කියන්නේ කොහොමද කියන්නේ අපි දන්නේ නැහැ. සමහර කෙනෙක් ඒකත් කරනවා. අර කීප හැම දෙයකටම එකතු වෙන්න යන්නේ නැහැ. රවුල කපන්න කිව්වොත් එතකොට කියනවා මොනවද හැමදාම රවුල කපන්න පුළුවන් නෑ. ආමෙන්. එතකොට කියන්නේ මම මේක විහිළුවකට කියන්නේ මම උදාහරණයකට කියන්නේ මුල් ප්‍රේම අත්හැරිය කියන කාරණය දෙවන් වහන්සේ ගාව අපිට විරුද්ධව තියෙනවා සහෝදරය සහෝදරිය. මේක ඊටාම භයානක තත්ත්වයක්. අපු උන්වහන්සේත් එක්ක ගැලවීම ලබද්දී ඇති කරගත්තා වූ ප්‍රේමයේ තත්ත්වයේ අද අපි ජීවත් වෙන්නේ නැතිනම් ඒක ප්‍රශ්නයක් විදිහට උන්වහන්සේ අපිට දීලා තියෙනවා. අපි උන්වහන්සේ එකඟව හැම දෙයකටම දැන් යනවද නැද්ද? අපේ ආශාදේ ආපුවම අපි ඒ දෙයකද මුල් දෙන්නේ උන්වහන්සේගේ කැමැත්තටද අපි මුල් තැන දෙන්නේ? අපි මුළු ජීවිතේම උන්වහන්සේට ඇත්තටම බාර කරලාද? අපි ගීතිකාවට කියනවා මගේ ජීවිතය ඔබට බාරයි. හරි මේක ගොඩක් වෙලාට ගායනා කරනවා. නමුත් වචනයට සීමා වෙච්ච ජීවිතයක් අපි උන්වහන්සේට බාර කරන්නේ. අපේ මුළු ප්‍රේමය අතහැරිය ආය යන කාරණය උන්වහන්සේ ගාව අපට විරුද්ධව කියනවා. උන්වහන්සේ අපට ආරාධනා කරනවා. එබැවින් ඔබ වැඩි සිටින්නේ කොතනින්ද සිහිකොට පශ්චාත්තාප පළමු ක්‍රියාවන් කරපන්න. අපි උන්වහන්සේගෙන් කැඩිලා වෙන් වෙලා ඉන්න තන තේරුම් අරගෙන ඒක හදාගෙන පසුතැවිලි වෙලා පළවෙනි කාරණාව සිහි කරන්න කියන කාරණාව උන්වහන්සේ අපිට මතක් කරනවා. දැන් මේ මම කියනකොට ඔබට හිතෙන්න පුළුවන් ගොඩක් වෙලාවට පසුතැවිලි ගැන කතා කරනවා. මේක හැමදාම පසුතැවිලි වෙන්න ඕනේද? මේක හැමදාම මේ විදිහට තියනවාද? ඊයේ දක්නද බයකවද? ඊයේ දවසේ දක්නද බයකවද? ආමෙන්. අද උදේ දක්නද බයකවද? ආමෙන්. ඇයි ඔබ ඊයේ දක්නද අද දක්නද නැත්තේ? පවිත්‍ර වෙන්න අවශ්‍ය නිසා. ආමෙන්. දවස ගානේ ඔබගේ දත් පවිත්‍ර කරනවා නම් දවස ගානේ ඔබගේ ආත්මය පවිත්‍ර වෙන්න තියෙනවා සහෝදරය සහෝදරිය. මේක අතිශයින් වැදගත් දෙයක්. ඔබගේ පළමු ප්‍රේමය උන්වහන්සේත් එක්ක අතහැරියේ කියන කාරණය උන්වහන්සේ අපිට විරුද්ධව තියාගෙන ඉන්නවා. මේ නිසා දවස ගානේ පුළුවන් හැම වෙලාවකම
පසුතැවිලා උන්වහන්සේ ගාවට එන එක අතිශයින් වැදගත් තිබෙනවා. මම මේ වෙලාවේදී කාලේ රාවඩ ඉක්මව යන නිසා මම ඉක්මනට යන්න. අපි යමු පොඩ දේශනාකාරය පොතට. මේ දේශනාකාරය කියන පොත ලියන්නේ දාවිද්ගේ පුත්‍රයා සලොමන් කියන රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 935 වගේ කාලෙදී ලියන්නේ. මේ පොත ලිවීමේ මූලික අරමුණ උනේ දෙවියන් වහන්සේගෙන් වෙන් වෙච්ච මිනිස්සෙක් ලබන්නා වූ තිත්ත අත්දැකීම් ගැන මිනිසයන් දරුවත් කිරීම. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙච්ච මිනිසෙක් ඒ ඈත් වුණාට පසුව මුණ දෙන්න යනා වූ තිත්ත අත්දැකීම් ගැන මේ පොතේ කතා කරමින් තිබෙනවා. නමුත් කාල වේලාව ගොඩක් ඉක්මන නිසා මම ඉක්මනට කතා කරන්න යනවා. දේශනාකාර පොතේ පස්වෙනි පරිච්ඡේදයේ පළවෙනි සහ දෙවෙනි පද. දේශනාකාර පොතේ පස්වෙනි පරිච්ඡේදයේ පළවෙනි සහ දෙවෙනි පද. මානවකෙන උපදේශය. නුඹ දෙවියන් වහන්සේගේ ගෘහයට යන විට නුඹේ පාද බලා ගනින්න. අඥානයන් මෙන් පූජා ඔප්පු කිරීමට වඩා අසංජ ලං වීම හොඳය. මක්නිසාද තමුන් නපුර කරන බව ඔවුහු නොදනිති. නුඹේ මුඛයෙන් ඉක්මන් කාරණවන්න. නුඹේ සිතද දෙවියන් වහන්සේ ඉදිරියෙහි කාරණයක් නිකුත් කරන්න ඉක්මන් නොවේවා. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වර්ගයේය. නුඹ පොළොවේය. ඒ නිසා නුඹේ වචන ස්වල්ප වේවා. අපි හිතනවා අපි ගොඩක් හොඳයි අපි හොඳට වැඩ කරගෙන යනවා. අපි උන්වහන්සේට පූජා උපු කරනවා. අපි හිතන දේ උන්වහන්සේගෙන් හොඳයි කියලා අපි කරමින් සිටිනවා. උන්වහන්සේ කැමැත්ත කුමක් වුවත් අපිට හිතෙච්ච දේ තමයි අපි කරන්න යන්නේ. අඥානය වගේ දේ කරන්න එපා කියලා උන්වහන්සේ අපිට කියන්නේ. මිනිස්සු ඔහේ දේවල් කරයි. අපි දන්නවා දැනට වඩා අපි යේසුස්ගේ කාලෙට ගියොත් කතාව කතා කරනවා. ගොඩාක් සල්ලි දාන මිනිහෙක් කියලා පොඩි සල්ලියක් දානවා ස්ත්‍රියක් ගැන කතා කරනවා. නමුත් අඥානය වගේ බාර ඔප්පු කරන්න එපා, පූජා ඔප්පු කරන්න එපා කියන දේ උන්වහන්සේ අපිට කතා කරනවා. ඒ වගේම අපි ගොඩක් වෙලාට කියනවා අපි ස්වාමීන් වහන්සේලා දසයෙන් කොටස දැම්මා. දැන් ඔක්කොම හරිද? අපි ඉරිදා පල්ලියට ඇවිල්ලා ගියා. එතකොට හරිද? දැනනාසේ ඔක්කොම ඕකේ කියලා කියනවා. නැහැ. අපේ ජීවිතයේ මුළුමනින්ම උන්වහන්සේට බාරගිය යුතු දෙනවා. දසයෙන් කොටස දැම්මා කියලා උන්වහන්සේට ගාවට හැම ඉරිදාම සභාවට ආවයි කියලා උන්වහන්සේට අනුමත කරන්න යන්නේ නැහැ. ඔබ සුද්ධයි, ඔබ ඕකේ කියලා. දැන් අපි මොකද්ද කියන්නේ මේක කියනවා පස්වෙනි පදේ අන්තිමට මක්නිසාද තමුන් නපුරු කරන බව ඔවුන් නොදනිති. මේ මිනිස්සයෝ ඇවිල්ලා පූජා උප කරලා බාරහාර කරලා හැම දෙයක්ම උන්වහන්සේට කරනවා. උන්වහන්සේට හොඳයි කියලා හිතන තමුන් හොඳයි කියලා හිතන දේ උන්වහන්සේට කරන්නේ සිටිනවා. උන්වහන්සේට කැමැත්ත නෙවෙයි අපිට හොඳයි කියලා හිතන දේ තමයි අපේ කරමින් ඉන්නේ. ඒ දේ කරත් අපි දන්නේ නැහැ නපුරක් කරනවා කියලා. ඒ වගේම අපේ කටේ වචනය කොයි ආකාරයේද? අපි ගොඩක් වෙලාවට කියනවා අපි නම් නරකයි හොඳයි. කවුරු නරකයි කියන අර්ථය උස්සන්නේ? අවුරු කියන්නේ. අපි නම් අරයට වඩා නරකයි කියනවා කවුරු? නෑ අපි ගොඩක් වෙලාවට කියනවා අරයට වඩා අපි හොඳයි. එයා එහෙම කරාට අපි එහෙම කරන්නේ නැහැ කියනවා. ලෝක මිනිස්සු එහෙම කරාට අපි එහෙම කරන්නේ නැහැ. අපි ක්‍රිස්තියානිනේ කියනවා. නමුත් දෙවනහන්සේ කියනවා නුඹේ වචන නිසා මේ වචන ස්වල්ප වේතුයි. අපේ කටින් නික්මන වචනය ගැන අපි පරිස්සම් වෙන්න අවශ්‍යයි. අපේ කටින් අප උසස් කර ගැනීම ගැන අපි පරිස්සම් වෙන්න අවශ්‍යයි. මම කාලේ වෙලා යන නිසා ඉක්මන යනවා. අපි කියමු 4 සහ 5 පද ඒ පරිච්ඡේදයේම දේශනා කරා. නුඹ දෙවියන් වහන්සේට බාරයක් වුණාම එවාට ප්‍රමාද නොවන්නේ. මක්නිසාද උන්වහන්සේ අඥානය කෙරෙහි ප්‍රසන්න නැත. නුඹ උන බාරය ගෙවා පන්න. නුඹ බාරයක් වී නොගෙවා සිටිනවට වඩා බාරයක් නොවී සිටීම හොඳය. ඒ වගේම ආයෙත් මම පොඩ්ඩක් යන්න දෙවෙනි පදයට එතන කියනවා නුඹේ මුඛයෙන් ඉක්මන් කාර නොවන්න නුඹේ සිතද දෙවන් වහන්සේ ඉදිරියේ
කාර්ය නිකුත් කරන්න ඉක්මන් නොවේවා. වචනේ කට අරින්න හිතින් දෙයක් හිතන්න ඉක්මන් වන්න එපා දෙවියන් වහන්සේ ඉස්සරහා. මේක මෙහෙමයි කියන දේ මොකද උන්වහන්සේ බලන්න යන්නේ වාස වචනේ කියනවා බාහිර පෙනුම නෙවෙයි ඇතුලේ තියෙන දේ. අපි ඇතුලේ හිතන දේ හිතන්න ඔබ තවත් හිතන්න. ඒක දෙයක් හිතන්න කලින් ඒක දෙයක් කටින් කියන්න කලින් තවත් හිතන්න කියන දේ උන්වහන්සේ අපිට කියනවා. ඒ වගේම අපි දෙවියන් වහන්සේට බාරයක් වුණාම ඒක ගෙවන්න ප්‍රමාද වෙන්න එපා. අපි කොහොමද උන්වහන්සේට බාර වෙන්නේ? කොහොමද උන්වහන්සේට බාර වෙන්නේ? දැන් සමහරක් අය බාර වෙනවා. හරි සමහරක් අය එක එක දේවල් දෙන්න කියලා උන්වහන්සේට බාර වෙනවා. මම මේක කරන්න ස්වාමීනි අර්ථ කරන්න කියලා උන්වහන්සේ ඉදිරියේ බාර වෙනවා. මේ දේවල් වුණාම ඒක කරන්න ඉක්මන් වෙන්න කියලාද මේ කියන්නේ? ඔබ කී දෙනෙක් දෙවියන් වහන්සේට බාර වෙලා තිබෙනවා? දැන් බය වෙනවා. වෙලාවෙ කොහොමද දැන් කියන්නේ? දැන් මොනවද වෙන්නේ? අපි උන්වහන්සේට බාර වෙනවා ස්වාමීනි ආයෙ නම් මම පාපයට වැටෙන්නේ නැහැ. ආමෙන්. ඔබ කී දෙනෙක් පරන්දලා තියෙනවද? කී දෙනෙක් පරන්දලා? කී දෙනෙක් වැටලා තියෙනවද? පරන්දුනාට පස්සේ අපි උන්වහන්සේට බාර වෙනවා. හැබැයි අපිට කරන්න අමාරුයි. අපි මුළුමනින්ම උන්වහන්සේට බාර වෙන්න අවශ්‍යයි. උන්වහන්සේට බාරයක් වෙන්න නම් ඒක අනිවාර්යයෙන් සිද්ධ කරන්න යන්න. අපි කී දෙනෙක් උන්වහන්සේට පොරොන්දු නැද්ද ස්වාමීනි මම දවස් පදා පැය මෙච්චරක් ඔබ වහන්සේගේ යාඥාවෙන් ඉන්නවා. ඔබ වහන්සේගේ වචනේ මේ පරිච්ඡේද ගන්න මම දවස් පදා කියවනවා. මේ අපි හිතන්නේ නැති බාර. අපි වරදක් කරනවා කියලා අපි හිතන්නේ නැතුව කරන්නා වූ දේවල් වලදී. අපි උන්වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙලා ස්වාමීනි ඔබ වහන්සේගේ රාජ්‍යයට මම සේවය කරනවා. නමුත් උඩා පදේ කිව්වා. මක්නිසාද තමුන් නපුර කරන බව ඔව්හු නොදනිති. අපි දන්නේ නැහැ අපි නපුරක් කරනවා කියලා. නමුත් මේ ආකාර චූටි පොරොන්දුවක් වුණා පිටින් පිටව සිදුවිල්ලක් වුණා ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ වැදගත්. මේ දේ ගැන අපි කල්සම් වෙන්නේ. මිනිස්සෙක් එක්ක නෙවෙයි අපි දීල් කරන්නේ අපි ගනුදෙනු කරන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේත් එක්කයි කියන දේ මම ඔබට නැවත මතක් කරන්න කැමතියි. ඒ වගේම 6 වෙනි පදයේ කතා කරනවා නුඹේ මාංශයලවා පව් කරන්න නුඹේ කටට ඉඩ නොදෙන්න ඒක වැරදිල්ලක් ඇයි දේවදූතයා ඉදිරියේ නොකියන්න. දෙවියන් වහන්සේ නුඹේ කටට උදාස නුඹේ අත්වල කර්මාන්තය නාස්ති කරන්න ඕනෑ මන්ද. අපි උන්වහන්සේ ඉදිරියේ දෙයක් පොරොන්දු වුණාම කටින් කියලා උන්වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙනවා. නමුත් ඒක වැරදිලා කිව්වා කියලා දේවදූතයා ඉස්සරහට කියන්න බෑ. උන්වහන්සේ ඉදිරියේ ස්වාමීන් වහන්සේ හිතන්නේ නැතුව මගේ ඉස්සලගේ වචනයක් කියලා අපිට කියන්න නිදහසක කාරණාවක් නැහැ. අපි උන්වහන්සේ ඉදිරියේ එකපාරක් පොරොන්දු වුණා නම් ඒක පොරොන්දු වුණාමයි. ඒක විකාර සෙල්ලමකට දෙවියන් වහන්සේ අපිට සමාන කරගන්න බෑ. මේක කරා හරි උන්වහන්සේ සමාන දෙයි උන්වහන්සේ ප්‍රේමයේ දෙවියන් වහන්සේ. ඒ වගේම ධර්මනිෂ්ඨ විනිශ්චයකාරීව සිටිනවා. උන්වහන්සේගේ විනිශ්චයෙන් යනවා සහෝදරය සහෝදරි. මෙතන නිකන් නෙවෙයි මේ කියන්නේ. දෙවියන් වහන්සේ නුඹේ හඬට උදහස් නුඹේ අත්වල කර්මාන්ත නාස්ති කරන්න ඕනෑ මන්ද. මේක කිව්වොත් සාමාන්‍යයෙන් මොකද මේ කියන දේ තේරුම? මම කවුද කියලා දන්නවා නේද? එහෙම නැත්නම් ඔය අපි දන්නවා ලෝකේ භාෂාවෙන් පොඩි තර්ජනයක් මෙතන තියෙනවා. මම මොකටද වාගේ දේවල් විනාශ කරන්නේ? කියන තැන වෝනින් එක අනතුරු නැගවීමක් උන්වහන්සේ කරමින් සිටිනවා. ඒ වගේම අපි අටවෙනි පදයේ කියමු. දිනදාට පීඩා කිරීමක් විනිශ්චයද යුක්තියද පෙරලීමක් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලා ගන්නසේක. මොනම දෙයක් වුවත් උන්වහන්සේ අපි ගාව ඉන්න යනවා. දෙලින්දර කොයි විදියට ආවත් උන්වහන්සේ ධර්මනිෂ්ඨ විනිශ්චයකාරයන් වහන්සේ. උන්වහන්සේ අපිට එක්ක ඉන්න යනවා. අපි උඩ පදේ කියුවා. එබැවින් දෙවියන් වහන්සේගේ කවච ලෙස දුක් විඳින්නෝ යහපත කරමින් විශ්වාස මැවි කරුවාට තමගේ ආත්මය බාර දෙන්න. මොනම දෙයක් ආවත් අපි මුළු හදවතින් උන්වහන්සේට බාර වෙන්න ඕනේ අපි දේ උන්වහන්සේට බාර කරන්න ඕනේ කියන දේ තිබෙනවා. ඒ වගේම අපි 10 11 12 පද ටක් ගාලා කියමු.
රිදියට ඇලුම් වෙන්නා රිදියෙන්වත් සම්පත් වලට ඇලුම් වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණේ. මේකත් නිෂ්ඵලකමක්ය. දේපල වැඩි වන විට ඒවා භුක්ති විඳින්නෝද වැඩි වෙති. ඒවා අයිතිකාරයාට තමාගේ ඇස් වලින් ඒවා බැලීම මිස එයින් ඇති ප්‍රයෝජනය මොකද? වැඩ කරන්නා ටිකක් කෑවක් හුඟක් කෑවක් ඔහුගේ නිින්ද මිහිවිය. නමුත් පෝසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදා ගන්න බැරිය. මේකේ කතා කරන දේ අපි කෙටියෙන් කිව්වොත් මේ ලෝකේ මොනම දේ තිබුණා ඒ හැමදේම නිෂ්ඵල වෙන්න යනවා. ඒ කිසිම දෙයකින් අපිට ප්‍රයෝජනයක් වෙන්න යන්නේ නැහැ. නමුත් මනුෂ්‍ය විදියට අපි උන්වහන්සේට ගැලවීම ලැබුව මුළු ජීවිතේ බාර කරා. මේ තියෙනා දේවල් ඍද්ධි මේ ලෝකේ තියෙන දේවල් වලට ගියාට පස්සේ අපිට උන්වහන්සේගෙන් අපි ඔටෝම ඈත් වෙලා ඒ පළමු ප්‍රේමය අත්හැරියේ යන කාර්යය මේ ස්ථානයේදී අපිට විරුද්ධ උන්වහන්සේ කතා කරන්න යනවා. ඒවලම 13 වෙනි පදයේ කියනවා ඉරයට මාදුට මහත් වරදක් තිබේ. එනම් අයිතිකාරයා විසින් තමාට අන්තරාය වන ලෙස වස්තුව තබා ගැනීමය. ආමෙන්. අයිතිකාරයා විසින් තමාට අන්තරාය ලෙස වස්තුව තබා ගැනීම අනුරාධ තිබෙනවා. මේ ඉරහඳයට ජීවත් වෙන අපි ස්වල්ප කාලයක් ඉන්නේ මගේ සහෝදර සහෝදරිය. ඒක අපි දාලා අපි යන්න යනවා. 15 වෙනි පදයේ අවසානයේදී ඔහු තමාගේ මව්ගේ කුසේ නික්ම ආලෙසව නිර්වස්ත්‍රව නැවත යන්නේය. තමාගේ අතින් ගෙන ගිය හැකි කිසිවකුත් තමාගේ බැලෙන් ඔහු ගෙන යන්නේ නැත. ළඟ ඉන්න කෙනාට කියමු බ්‍රදර් සිස්ටර් අපි මේ ලෝකෙට ආපු විදිහටම නැවත යන්න යනවා කියලා. මේ වෙලාවේදී අපි හැමෝම මේක හිතර ගමු. අපි මේ ලෝකෙට ආපු විදිහටම නිර්වස්ත්‍ර කවුරුත් මුකුත් කියනාවේ නැහැ. අපි ආපහු යන්න යනවා දෙවන්නාන්සේ ගාව. අපි අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම දෙවන්නාන්සේට බාර කිරීම මේ නිසා වැදගත්. මේ ලෝකේ වස්තු හොයාගෙන මේ ලෝකේ දේවල් පස්සේ අපි යනවා. මේ ලෝකේ දේ කරන්න අපි තවත් උත්සාහ කරනවා. අපි ගෙවල් හදන්න උත්සාහ කරනවා. යාන වාහන ගන්න උත්සාහ කරනවා. අපි දරුවන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් හදන්න උත්සාහ කරනවා. නමුත් මගේ සහෝදරය සහෝදරිය ඒ කිසිම දෙයක් නැතුව අපිට ආපහු යන්න වෙනවා. අපි යන්නේ දෙවන්නාන්සේ ගාවට. අපි මේ ලෝකේ ඉන්නකොට සම්පූර්ණයෙන්ම දෙවන්නාන්සේට බාර දෙන්න වෙනවා. අපි ගීතිකාවට සීමා නොවිච්ච අපේ මුළු ජීවිතේම දෙවන්නාන්සේට සම්පූර්ණයෙන්ම බාර කරන්න යුතු වෙනවා. ඒ පාපයත් එක්ක තිබුණු මිත්‍රකම අපේ අත්හැරිය යුතු වෙනවා. පාපයට සේවය කිරීම අපේ අත්හැරිය යුතු වෙනවා. මන්ද උන්වහන්සේ කියනවා මුල් ප්‍රේමය අත්හැරියේ යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේ කියලා. මේ වෙලාවේ මගේ සහෝදරය සහෝදරිය අපි ආඥාවෙන් සිළුම දෙනේ අපි විමසා ගමු. මුල් ප්‍රේමය අත්හැරියා කියලා උන්වහන්සේ කියනවා නම් අපි හිතමු අපේ හදවතේ අපේ ජීවිතයට සම්බන්ධව මොනවාද මගේ අගේ මුල් ප්‍රේමය විදිහට අත්හැරෙන්නේ කියලා අපි සීකරමු. මන්ද උන්වහන්සේ කියනවා එබැවින් ඔබ වැටි සිටින්නේ කොතනින්ද සීකොට පශ්චාත්තාපව පළමු ක්‍රියාවන් කරපන්න. අපි වැටලා ඉන්නේ කොතනද කියලා මේ උදාසන කාලේදී අපි සීකරමු. අපි සම්පූර්ණයෙන්ම උන්වහන්සේට බාර වෙන්න අවශ්‍යයි. උන්වහන්සේට අපේ වාග්යක් වැඩක් වෙන්නේ නැහැ. උන්වහන්සේට අපේ කාලයක් වැඩක් වෙන්නේ නැහැ. උන්වහන්සේ අපේ අංග සම්පූර්ණව මවල දිනවා. අපිට හොඳ ආත්මයක් උන්වහන්සේ දීලා තියෙනවා. අපේ මුළු ජීවිතේම උන්වහන්සේට සම්පූර්ණයෙන්ම බාර කිරීම වැදගත්ම කාරණාවක් අපිට වෙනවා. මේ උදෑසන අපේ උන්වහන්සේගේ නාම ස්වාමීනි මම මොනවාද මම කොතනද වැටලා ඉන්නේ කියලා අපි සියලුම දෙනෙක් දැස් වසාගෙන උන්වහන්සේ ඉදිරියේ නැගී සිටිමු. අපි ආඥාවෙන් උන්වහන්සේ ඉදිරියේ ආමු. ස්වාමීනි මුල් ප්‍රේමය අත්හැරියා කියලා වහන්සේ අද කතා කරනවා. මම ඔබ වහන්සේට අතර මුල් ප්‍රේමය කැඩී තිබෙන්නේ කොතනද ස්වාමීනි? මට මේ දේ පෙන්වන්න කියලා දේ. උන්වහන්සේත් එක්ක කතා කරමු. අපි මේ ලෝකේ දේවල් සැලසුම් කරලා අනාගතයේ අවුරුදු ගණන් අපි සැලසුම් කරලා අපේ දරුවන්ගේ අනාගතය සැලසුම් කරලා දරුවන්ගේ අනාගතය සැලසුම් කරලා අපි කරලා අපි කියන අපි මේවා කරා කියලා
මෙන්න මෙච්චරක් අපි කරලා තියෙනවා. මේ ඉඳන් මට තියෙනවා අර ඉඳන් තියෙනවා මෙතන ගෑම් තියෙනවා අතන ගෑම් තියෙනවා කියලා කියන්න පුළුවන්. මගේ දරුවන්ට මේ දේවල් කරා කියන්න පුළුවන්. නමුත් සහෝදර සහෝදරිය දෙවන් ආශ්‍රය කියනවා. මුල් ප්‍රේමය අතරියාය කියන කාරණය නුඹට විරුද්ධව වඩ තිබෙනවා කියලා. මේ ලෝකේ දේවල් පස්සේ අපි කොච්චර ගියා මේ ලෝකේ සලසුම් කොච්චර හදලා ක්‍රියාත්මක කරා ඒ සියල්ල නිෂ්ඵලව තිබෙනවා. මන්ද අපේ පෞරුෂයෙන් ආපු විදියට සියල්ල අත්හැරලා දාලා උන්වහන්සේ ගාවට යා යුතු බව උන්වහන්සේ කියනවා. මේ ලෝකේ ඉන්න මේ කාලය තුල අපි කරන දේ ගැන අපි ගණන් දිය යුතු වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම උන්වහන්සේ අපේ ජීවිතේ වාර කළ යුතු වෙනවා. මේ වෙලාවේ අපි වැඩිලා ඉන්න තැන හදාගෙන පසුතැවිලි වෙලා මුල් කාරණය ඒ මුල් ප්‍රේමය නැවත උන්වහන්සේ දර මාරු වෙලා ආයෙත් අපි දරුවෝ නිසා දෙවනාසේ වැඩි කඩ කපල වෙලා තියෙන්න පුළුවන්. ලෝකේ දේවල් නිසා රැකියාව නිසා සමාජය නිසා විවිධාකාර හේතුන් මත අපේ ජීවිතේ උන්වහන්සේගේ ඈත් වෙලා තියෙන්න පුළුවන්. අපි මුලදී පටන් ගත්ත සේවයේ උන්වහන්සේ වෙලේ කැපවෙන්නේ ඒ ක්‍රියාවන් දැන් අපේ ජීවිතේ අපි දන්නේ නැතුව හොරු ගෙනිච්චාවේ නැතිවලා තිබෙනවාද? ඒ ආරම්භයේදී අපි උන්වහන්සේට ඔබ හිතින් හරි පොරොන්දු වුණාද? ස්වාමීනි මම ඔබට උපරිම දේ කරන්න යනවා. ඒ කාරණේ උන්වහන්සේ ඉදිරියේ ඔබට විරුද්ධව දෙන්න යනවා. ඔබ ඉන්නේ නොකර සිටියොත් උන්වහන්සේ දෙක යාත්‍රාවේ කාලේ ගත කරනවා කියලා පොරොන්දු වෙච්ච වාරගෙන අනන්ත වෙන්න පුළුවන්. ඔබ කොච්චරක් ඒක කරාද නැද්ද කියලා දේ උන්වහන්සේ ඔබත් දැනුවත් වෙනවා. ඔබට තියෙන කැඳවීම ඒක ඔබ කොයි ආකාරයකටද උන්වහන්සේත් එක්ක ගමන් කළේ මේ උදාසන සිහි කරන අපේ සහෝදරයා සහෝදරි වෙන කිසිම දෙයක් නොකර නිශ්ශබ්ද දැස් පියාගෙන උන්වහන්සේ ඉදිරියේ මේ දේ සිහි කරන්න මුළු සභාවක් ඉදිරියේ ඔබ සියලුම දෙනා වෙන කිසිම දෙයකට අවධානය දෙන්න එපා. යක්ෂයා බොහොම දක්ෂයි. මොනවාම හරි දෙයක් කියලා පෙන්නලා ඔබගේ හිත දෙවනාසෙත් එක්ක එකඟතාවයට පත් වෙන මේ අවස්ථාවේ ඔබගේ හිත වෙන කොහෙටද ගෙනිලා ඔබ අනාථ කරන්නේ. උන්වහන්සේ ඒ මුල් ප්‍රේමය අත්හැරියේ යන කාරණේ අපි සියල්ලට විරුද්ධව උන්වහන්සේ තබාගෙන ඉන්නවා. උන්වහන්සේ අපිව කැඳවලා ඇති සේවයට උන්වහන්සේ අපිව ආලේප කරනදී ඔබ මේ කාරණේ කරන මිනිස මම ඔබ ආලේප කරන දෙමනවා. අපි ඒක කරමින් ඉන්නවද නැද්ද? උන්වහන්සේට දෙන වෙලාව කොයි ආකාරයේද? ලෝකේ කාරණයක් ආවම අපි ටක් ගාලා උන්වහන්සේගේ වැඩේ පස්සට දාලා ඒ දෙයට යනවා. අපිට ඒවට නිදහසට කාරණාවල් අපි කියනවා. මේ වෙලාවේ අපි පස්සට වෙලා උන්වහන්සේට අපේ ජීවිතේ මුළුමනින් බාර කරමු. ස්වාමීන් වහන්සේට කියමු ස්වාමීනි මම මගේ ජීවිතේ මුළුමනින්ම ඔබ වහන්සේට බාර කරනවා. සම්පූර්ණයෙන්ම මම වහන්සේට බාර වෙනවා. ඔබ කියන දේකට මම ඔව් කියන්න යනවා ස්වාමීනි. ඔබ කියන දේට මම එකඟ වෙන්න යනවා. තවත් මම නිදහසට කාරණාවක් කියන්න යන්නේ නැහැ. එදා ආබ්‍රහම් ගියා වගේ. ස්වාමීනි ඔබ වහන්සේ කියන දේ මම කරන්න හැම වෙලාවෙම ඔව් කියන්න සූදානම්. ආබ්‍රහම් ඔවුන්ට හිටපු එකම දරුවව පූජා කරන්න කිව්වම ඔව් ස්වාමීනි මම කරන්නම් කියලා. ඒ දේ කරන්න සූදානම් වුණා. අද අපිට ඒ දේ කරන්න පුළුවන් නැද්ද? ආබ්‍රහම් අපි වගේම මිනිහෙක්ව සිටියා. ඔවුන්ට ස්වාමීන් වහන්සේට එකතුව සම්පූර්ණයෙන්ම එකතුව ඔව් ජීවත් වුණා. ඒ නිසා ඔහු ආශිර්වාද ලැබුවා. ඔහුට කිසි පාඩුවක් සිද්ධ වුණේ නැහැ මගේ සහෝදරය සහෝදරිය. දෙවන් වහන්සේට එකතුව උන්වහන්සේට ඔව් කියන එකේ උන්වහන්සේට එකතුව වෙන එකේ කිසි පාඩුවක් අපි කිසිම කෙනෙකුට වෙන්න යන්නේ නැහැ. මන්ද ආබ්‍රහම්ගේ දෙවන් වහන්සේව අපේක්ෂිතව මාන දෙවන් වහන්සේව සිටිනවා. මේ වෙලාවේදී අපි සම්පූර්ණයෙන්ම උන්වහන්සේට වාර කරමු අපේ ජීවිතය. සම්පූර්ණයෙන්ම ඔබට බාරයි ස්වාමීනි. ස්වාමීන් චියමාන දෙවන් වහන්සේගේ ජීවිතේ සතුටක් වෙන මිනිස් අපි. උන්වහන්සේගේ කරත් කරලා උන්වහන්සේ සතුට කරවන්න. උන්වහන්සේගේ කරත් යටත්
අපි ආශා කරමු. උන්වහන්සේ අවශ්‍යම වාදනය වන්න. ස්වාමීන් වහන්සේ සෝදානම්. මොනම ප්‍රශ්නේ මොනම බාධාවක් ආවා. ඒ තුළ උන්වහන්සේ මට ජයග්‍රහණය දෙනවා මම විශ්වාස කරනවා. අපි හැමදෙනාම මුල හදවතින් උන්වහන්සේට කියමු. මගේ ජීවිතේ මම ඔබ වහන්සේට බාර කරනවා කියන කැලේ විතරක්. මුළුමනින් මුල හදවතින් විශ්වාස මගේ ජීවිතේ ඔබට බාරයි. මුළු සමාව මුළු හදවතින්ම කියමු. මුළු හදවතින්ම ස්වාමීන් වහන්සේටමයි මම කියන්නේ. ස්වාමීන් වහන්සේ කරුණාව නිරන්තරයෙන්ම එකිනෙක දරුවන්ට හැමෝම මැඩම් ස්වාමීන් මුල් ප්‍රේමයට නැවත ඇතුල් වෙන වෙනස ඔබ වහන්සේගේ මේ එකිනෙක දරුවෝ මත ඔබගේ කරුණාව තමන්න ජීවමාන යේසුස් ක්‍රිස්තුනේ ඔබ වහන්සේ තුළ ඒ නියමාකාර ප්‍රේමෙන් ජීවත් වෙන්න ඒ තුළ ඉදිරියට ඉහළට යන්න ආශිර්වාදයේ කරුණාව හැමෝම මැඩම් ස්වාමීන් ඔවුන් එකිනෙකාට ඔබ වහන්සේ වෙන ආකාරයේ වටිනාකමක් දීලා තිබෙනවා ස්වාමීන් වහන්සේ සම්පූර්ණ වහන්සේ ඉදිරියේ යටහත් වහන්සේගේ ජීවිතය බාර කරගෙන ඒ වටිනාකම මුළුමනින්ම ලබා ගන්නවා පිණිස ආශිර්වාදයේ කරුණාව මේ දරුවන් කෙනෙකුට ලැබුව මැනව ස්වාමීන් වහන්සේගේ මුළු ජීවිතයම ඕන වහන්සේට දැන් බාර කරගෙන ඥාපකයන් කරා ස්වාමීන් ඒක නැවත ඔප්පු නොකරන නොකරන සිටින පිණිස ඕනේ කෙනෙක් ආශිර්වාදයේ කරුණාව ලැබුව මැනව ස්වාමීන් වහන්සේගේ යම් කිසි දෙයක් ඕන පොරොන්දුනාද ඒ ආකාරයට සිද්ධ කරන්න ඕන වහන්සේ කරුණාව ලැබුව මැනව ස්වාමීන් මුල් ප්‍රේමයටම නිරන්තරයෙන් තුල්වන්න එකිනෙක දරුවට ආශිර්වාදයේ කරුණාව දුන්නු මැනව ස්වාමීන් වහන්සේ අදගෙන ගිහිල්ලා ඔබ වහන්සේගේ ප්‍රේමෙන් ඈත් කරපු කාරණාව ඔවුන්ට යම් කිසි ආකාරයකට මතක නැතුව තිබෙනවාද ඔබ වහන්සේ කරුණාව තුළ පසුතැවෙන්නේ ආත්ම වගුරෝවේ ඒ පසුතැවීම ආත්මය තුළ ඒ සෑම වරදක් හදාගෙන නැවත පශ්චාත්තාප ඔබ වහන්සේට එන්න කරුණාව දෙන්න කියලා ආඥා කරමින් බාර කරනු ලබනවා ඔබ වහන්සේගේ ඒ මුල් ප්‍රේමයේ බැඳීම සදාකාලයටම ඔබ වහන්සේත් එක්ක තබාගෙන මේ ගමන යන පිණිස මේ දරුවන් එකිනෙකා මත වාසික ආශිර්වාදයේ කරුණාව බලවත් වාසිත ලැබුව මැනව ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ දරුවන් එකිනෙකා වහන්සේට බාර කරමු ආමේන් අපි සියලුම දෙනා එකතුව ස්වාමීන් ආඥා කරමු ස්වර්ගයේ වැඩ සිටින අපේ පියාණනි වහන්සේගේ නාමයෙන් ගෞරව වේවා වහන්සේගේ රාජ්‍යය වහන්සේගේ ඥාන ස්වාධීනයේ ප්‍රවේශ කරනවා
දැන් අපගේ පියෝච්චියමාන දෙවියන් වහන්සේගේ කරුණාවද පුත්‍රයන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම සමාදානයද ඔබ සියල්ල සමග වේවා. ආමේන්. ඔබ සියලුම දෙනාට ජෙස් පිටයි.